හරි. මම දැන් ඔයත් එක්ක කොහොමද පළවෙනි ප්‍රශ්නෙට උත්තර ලියන්නේ කියලා කතා කරනවා. මම දැන් ඔයාට පළවෙනි ප්‍රශ්නෙට අදාළව පළවෙනි මාතෘකාවේ දෙවෙනි මාතෘකාව 3 4 5 කියන chapters පහෙන් ප්‍රශ්න එන විදිය කියනවා. මම ඔයාලට මුලින්ම අයිඩියා එකක් දෙන්නම් සංඛ්‍යානය කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ මම ඔයාලට සංඛ්‍යානයේ ප්‍රභේද නැත්නම් what is statistic, ඊට පස්සේ branches of statistic කියලා ඊට පස්සේ මම ගණනය කිරීම පැත්තට එන්න. හරි. මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. ඔයා දන්නවා ව්‍යාපාර සංඛ්‍යානයේ සමහර විට යුනිවර්සිටි ඉන්න කලින් පෙළක් අය අහලා ඇති, පෙළක් අය අහලා නැතුව ඇති. කොහොම හරි අපි කියනවා මේ ව්‍යාපාර සංඛ්‍යානය කියලා කියන්නේ එහෙම නැත්නම් බිස්නස් ස්ටැටිස්ටික් කියලා කියන්නේ මේක විද්‍යාවක්, මේක සයන්ස් එකක්. එතකොට මේ විද්‍යාව මොනවද කරන්නේ? අපි කියනවා හරියට බිස්නස් ස්ටැටිස්ටික් කියලා කියන්නේ ලාම්පුවක් වගේ. මොකද්ද ලාම්පුවක් කියන්නේ? වීදි ලාම්පුවක් වගේ. එතකොට සංඛ්‍යානය යනු කුමක්ද? සංඛ්‍යානය යනු බේබදු පුද්ගලයෙක්ට වීදි ලාම්පුවක් වැනිය. බේබදු පුද්ගලයා වීදි ලාම්පුව ළඟට ගිහිල්ලා මොකද කරන්නේ? බේමත් පුද්ගලයෙක් කියන ඒ බීමත් පුද්ගලයාට පේනවා පාරේ වීදි ලාම්පුවක් තියෙනවා, ලයිට් පත්තු වෙනවා. එයා ඒ එළිය ගාවට ගිහිල්ලා එළිය දිගේ ගිහිල්ලා එයා ඒ එළියෙන් ලයිට් කණුව අල්ලගෙන නැගිටිනවා. ලයිට් කණුව අල්ලගෙන නැගිටිට පස්සේ එයා ගිහිල්ලා මේ කණුවට වදිනවවත්, කණුව බදා ගන්නවවත්, කණුවත් එක්ක සතු වෙනවත් නෙමෙයි. එයා ඒ කණුවේ ආධාරයෙන් නැගිටලා එයා එයාගේ ගමන යනවා. එතකොට ව්‍යාපාර සංඛ්‍යානය කියන්නේ ආධාරක විෂයක්. ව්‍යාපාර සංඛ්‍යානය කියන්නේ බීමත් පුද්ගලයාට ලයිට් කනවා. මේක මම නෙමෙයි කියන්නේ, මේක නිර්වචනයක්. එතකොට ඒ වගේ අපේ ව්‍යාපාර සංඛ්‍යාන නැත්නම් බිස්නස් ස්ටැටිස්ටික් කියලා කියන්නේ සපෝටිව් සබ්ජෙක්ට් එකක්. ව්‍යාපාර සංඛ්‍යානය අපි කතා කරන්නේ ව්‍යාපාර සංඛ්‍යානය. හැබැයි මම මේ කියන්නේ සංඛ්‍යානය ගැන. සංඛ්‍යාන නැත්නම් ස්ටැටිස්ටික් ගැන. එතකොට මේ ස්ටැටිස්ටික් පාවිච්චි වෙන තැන් ඔයා ජීවිතේට සමහරවිට හිතන්නේවත් නැත්නම් ඔයාලා ස්ටැට් පාවිච්චි කරලා තියෙනවා. ඔයා කතා කරා ඉස්සරහට පාඩමක් රිග්‍රෙෂන් කියලා. correlation and regression. ඔයා ඉකෝන් ඉගෙනගෙන තියෙනවා නම් ඉකෝන් වල QD QS demand equation එකයි supply equation එකයි හදන්නේ statistic. ඔයා ඉගෙනගෙන තියෙනවා asset equal liability plus equity statistic තියෙන regression තියෙන. ඔයා ඉගෙනගෙන ඇති E equal C plus I plus G plus X minus M statistic තියෙන. ඔයා ඉගෙනගෙන ඇති ratio analysis අනුපාත විශ්ලේෂණය, ලාභදායක අනුපාතය, මුළු පිරිවැටුම් මත අනුපාතය stat තියෙන. සංඛ්‍යානය තමයි විශ්ලේෂණය කරන්නේ. සංඛ්‍යානය තමයි ඒ විශ්ලේෂණයන් අර්ථකථනය කරන්නේ. සංඛ්‍යානය තමයි ඒවට උදව් කරන්නේ නිගමන වලට එළඹෙන්නේ. ව්‍යාපාර සංඛ්‍යාන නැත්නම් බිස්නස් ස්ටැටිස්ටික් කියන සබ්ජෙක්ට් එක ගැන අහුවොත් අපි මෙතනදී කරන්නේ ඇත්තටම දත්ත ඇනලයිස් කරන එක. දත්ත විශ්ලේෂණය කරන එක. අපි සංඛ්‍යානයට කියනවා සංඛ්‍යානය යනු අංක ගණිතමය ක්‍රීඩාවකි. ඉලක්කම් එක සෙල්ලම් කරන්නේ ස්ටැට්. විශ්ලේෂණයක් කරන්නේ ස්ටැට්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පාවිච්චි කරන්නේ ස්ටැට්. ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පාවිච්චි කරන්නේ ස්ටැට්. ඊට පස්සේ ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා තෝරන්න පාවිච්චි කරන්නේ ස්ටැට්. එතකොට ව්‍යාපාර සංඛ්‍යානය කියන්නේ පුළුල් විෂයක්. ඔයාලා මේ දිනදා දකින්න දේවල් වලට වඩා පුළුල් විෂයක්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙනවද? සජිත් ප්‍රේමදාස ජනාධිපති වෙනවද කියලා ජනාධිපතිවරණයට කලින් දන්නවා. ජනාධිපතිවරණයට කලින් දන්නවා. කොහොමද දන්නේ? ස්ටැට්. නියදියක් අරන් බලනවා, සාම්පලයක් අරන් බලනවා. ලංකාවම නියෝජනය වෙන්න නියදියක් අරගෙන තේරෙන සිංහලෙන් කිව්වොත් සාම්පල් එකක් අරගෙන සාම්පල් එක ඇනලයිස් කරාම ගෝඨාභය ජනාධිපති වෙනවා කියලා ඒ කාලේ පෙවුණා. තව උදාහරණයක්. හොඳම උදාහරණයක් අපේ පේපර් එකටත් ආවා. අපේ යුනිවර්සිටි එකේ මාර ડોක්ටර් මල්ලි කියන එක නීලිකා මල්ලි කියන මැඩම්. ඒ මැඩම් කියනවා කොවිඩ් ප්‍රභේද එනවා, ඩෙල්ටා ප්‍රභේද එනවා, ඩෙල්ටා ප්ලස් ප්‍රභේද එනවා, ඇල්ෆා එනවා, ගැමා එනවා. මේක තත්ත්වය භයානකයි. දැන් මේ මැඩම් ගිහිල්ලා මුළු සමාජයක්ම ආශ්‍රය කළාද?
නෑ. පොඩ්ඩක් අරන් ඇනලයිස් කළා. ව්‍යාපාර සංඛ්‍යානේ තියෙන්නේ. සෝරි සංඛ්‍යානේ තියෙන්නේ. එතකොට සංඛ්‍යානේ නැති තැනක් නෑ. ගුරුවරයෙක් ඉන්නවා. ඒ ගුරුවරයා එක ළමයට උගන්වනවා. ඒ ළමයට ඒ ඉන්ඩිවිජුවල් කරන කෙනෙක් එක ළමයා ඉන්නේ. ඒ එක ළමයට උගන්වනවා. ඒ එක ළමයට උගන්වලා කැම්පස් යවනවා. දිවයිනේ ප්‍රමුඛතම පාඨමාලාව. සමත් ප්‍රතිශතයේ 100%යි. බොරුද? නෑ. සමත් ප්‍රතිශතයේ 100%යි. එකෙන් එකක් පාස් 100%යි. බොරු කරලා නෑ. සංඛ්‍යානේ. ලංකාවේ හොඳම මොකක් හරි පන්තිය. ලංකාවේ හොඳම ව්‍යාපාර සංඛ්‍යාන පන්තිය. මම එහෙම කියනවා. මම එහෙම කිව්වොත් මම පාවිච්චි කරන ස්ටැට් මම කියනවා මේ ළඟදී පෝස්ට් එකක් ෂෙයා කරලා තිබ්බා. 90%ක් A ප්‍රතිඵල 10%ක් B ප්‍රතිඵල. ස්ටැට් විශ්ලේෂණයක් කරන්න. එතකොට ව්‍යාපාර සංඛ්‍යානය ප්‍රායෝගිකව පාවිච්චි වෙනවා. ඔයා නොදැනුවත්ව පාවිච්චි වෙනවා. හරිම ප්‍රායෝගික විෂයක්. ඒ නිසා ව්‍යාපාර සංඛ්‍යානය anu විද්‍යාවකි. අපි කියනවා ව්‍යාපාර සංඛ්‍යානයේ නොමැතිව කිසිම විෂයකට පැවැත්මක් නැහැ. හැබැයි කිසිම විෂයක් නැතුව ව්‍යාපාර සංඛ්‍යානයට මූලයකුත් නැහැ. ඒ කියන්නේ ස්ටැට් හරි වැදගත්. අපි හැමෝම ස්ටැට් හැමෝටම උදව් කරනවා. හැබැයි උදව් කරන කවුරුත් නැති තැන ස්ටැට් වැඩක් නැහැ. ආර්ථික විද්‍යාව, ගිණුම්කරණය, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව මේ එක සබ්ජෙක්ට් එකක්වත් මේ ලෝකේ නැත්තම් ස්ටැට් වැඩක් නැහැ. ඇයි? කාව විශ්ලේෂණය කරන්නේ. ඔයාගේ අම්මාට බයිනෝ. අර බලන්න අර එහා ගෙදර ළමයාගේ ලකුණු වැඩි. ඔයා මෝඩ ළමයෙක් නේ. එහෙම කොහොමද කියන්නේ? ස්ටැට් පාවිච්චි කරලා, සංඛ්‍යානය පාවිච්චි කරලා විශ්ලේෂණයක් කරන්න. එතකොට ඔයා දන්නේ නැති වුණාට ඔයා මේ සාමාන්‍ය ජීවිතේ ඕන තරම් පාවිච්චි කරනවා. රටේ උද්දමනය ගණනය කරනවා. පාරිභෝගික මිල දර්ශකාංක පාඩම ව්‍යාපාර සංඛ්‍යානේ පාවිච්චි කරනවා. උද්දමනය මෙච්චරයි කියනවා. බඩු මිල 100%කින් වැඩි වෙලා කියනවා දැන්. මිනිසුන්ට කන්න නැහැ කියනවා. ගෑස් එක 150කින් වැඩිලා කියනවා. මොනවද පාවිච්චි කරන්නේ? ව්‍යාපාර සංඛ්‍යානය. එතකොට ඒ සංඛ්‍යානය කියන්නේ පුළුල් විෂයක්, ආධාරක විෂයක්. අපි මේ සංඛ්‍යානයෙන් අපි යුනිවර්සිටි එකේ කතා කරන්නේ ව්‍යාපාර සංඛ්‍යානය. බිස්නස් ස්ටැටිස්ටික්ස්. ව්‍යාපාර වලට කොහොමද සංඛ්‍යානය අදාළ වෙන්නේ? දැන් ඔයාලා අපි හිතමු මෙතන ළමෙක් ඉන්නවා. ඒ ළමයා යනවා මාකටිං ඩිපාර්ට්මන්ට් එකට. ගිහිලා මාකටිං හොඳට කරලා ක්වොලිෆිකේෂන් හදාගෙන ඊට පස්සේ හොඳ කනෙක්ෂන් හදාගෙන එයා ලොක්ෙක් වෙනවා කම්පැනි එකේ. එයා නෝ ලිමිට් එකේ ලොක්කා. නෝ ලිමිට් එකේ මාකටිං මැනේජර්ලා ගෙනලා CEO අහනවා. දෙසැම්බර් මාසේ අලෙවි කොහොම වෙයිද? දෙසැම්බර් මාසේ අලෙවි කොහොම වෙයිද? දෙසැම්බර් මාසේ අලෙවි කියන නම් එයාට විශ්ලේෂණය කරන්න පුළුවන් වෙනවා. අපි එතකොට රිග්‍රෙෂන් පාවිච්චි කරනවා, ටයිම් සීරීස් පාවිච්චි කරනවා. එතන තියෙන්නේ සංඛ්‍යානය. ඒ නිසා ව්‍යාපාර සංඛ්‍යානයේ භාවිතා නොකරන තැනක් නැහැ. ඔයා දැන් සාමාන්‍ය විජේරාම ඉඳන් කැම්පස් එකට ෆ්‍රී බිල් එක කියනවා නම් රුපියල් 50යි දුන්නේ ඉස්සර. දැන් රුපියල් 70යි. ඔයා හිතනවා 140කින් වැඩි වෙලා. එතන තියෙන්නේ සංඛ්‍යානය. ඒ නිසා සංඛ්‍යානය කියන්නේ ගොඩක් ප්‍රායෝගික විෂයක්. අපි මේ සංඛ්‍යානය ගැන තමයි දැන් කතා කරන්න යන්නේ. දැන් මම කිව්වනේ සංඛ්‍යානය නිකන් මේ ලෝකේ තියෙන හොඳම විෂය වගේනේ කතා කළේ. බලමු සංඛ්‍යානය කියන්නේ මොකක්ද කියලා. දැන් මම කිව්වා සංඛ්‍යානය ඔන්න වගේ එක මේ එක්සෑම් එකට අහපු ප්‍රශ්නයක් දැන් මම කියන්නේ සංඛ්‍යානය නිර්වචනය කරන්න. සංඛ්‍යානය යන කුමක්ද? ඔයාගෙන් අහනවා මොකද්ද ස්ටැට් කියන්නේ? what is statistic? meaning එක මොකද්ද ස්ටැට් වල? මේ බලන්න. උදාහරණයක් ඔයා දැන් ඔයා යුනිවර්සිටි ඇවිල්ලා ඉන්නේ. ඔයා යනවා ඉස්කෝලේට. ඔයාගේ පරණ ඉස්කෝලේට. පරණ ඉස්කෝලේට ආවම මේ ඉන්නේ ඔයා. අනේ ඔයාට රොජෙක්ට් වගේ සලකනවා. ඇයි මේ බලන්න ප්‍රින්සිපල් සර් කියනවා. ප්‍රින්සිපල් සර් කියනවා පුතාලා මේ බලන්න අපේ ඉස්කෝලෙන් යුනිවර්සිටි ගිය අයියා කෙනෙක් ඉන්නවා. ඉස්කෝලේටම ආඩම්බරයිනේ. ඉස්කෝලේටම ආඩම්බරයි. එතකොට ප්‍රින්සිපල් සර් කියනවා පුතා මට පොඩි උදව්වක් කරන්න. කාටද කියන්නේ? ඔයාට කියන්නේ. ඇයි? ඔයා දැන් ඉස්කෝලේ ගිහිල්ලා ඉන්නේ. ඔයා කියනවා අස මම දැන් ෆස්ට් ක්ලාස් එකට ඔන්න මෙන්න ඉන්නේ. මම දැන් ෆස්ට් ඉයර් ෆස්ට් සෙම් සබ්ජෙක්ට් 6ක්ම කළා. සබ්ජෙක්ට් 6ක්ම කරලා ඉන්නේ. ඒ 6ට මේ අපි මුල් කාලේ ඔක්කොට මේ ආවම
ෆස්ට් ක්ලාස් සැකලි තන් ඉන්නවා. එතකොට කියනවා මට ෆස්ට් ක්ලාස් එකක් තියෙන්නේ. මට ඔක්කොටම එතකොට සර් කියනවා හරි සතුටුයි පුතා. පුතා මට උදව්වක් කරන්න. පුතා මට උදව්වක් කරන්න. එතකොට කියනවා සර් මොකද්ද කරන්න ඕන උදව්ව? සර් මොකද්ද මගෙන් වෙන්න ඕනේ? එතකොට ප්‍රින්සිපල් සර් කියනවා අනේ පුතා මට පොඩි උදව්වක් කරන්න. මට මේ ඉස්කෝලේ ළමයින්ගේ ලකුණු ගැන අදහසක් නැහැ. ළමයින්ගේ ලකුණු ගැන අදහසක් නැහැ. පුතා මට පොඩ්ඩක් මේක විශ්ලේෂණය කරලා දෙන්න. පුතා මට මේක පොඩ්ඩක් විශ්ලේෂණය කරලා දෙන්න. එතකොට අපි කියනවා මොන විෂයද සර්? අනේ මේ ළමයින්ගේ ගණන් ලකුණු. මේ ගුරුවරු පිස්සු නටනවා හෙට කලාපෙන් එනවා. කලාපෙට දෙන්නවට උත්තරයක් නැහැ. මට මේ ළමයින්ගේ ලකුණු ගැන කියන්න ඕනේ. පුතා මට පොඩි රිපෝට් එකක් හදලා දෙන්නකෝ. පුතා මට පොඩි රිපෝට් එකක් හදලා දෙන්නකෝ. එතකොට ඔයාට මතක් වෙනවා මාරු වැඩේ මටත් උනේ මම කැම්පස් කියලා ස්ටැට් ඉගෙන ගත්තේ නෑද? දැන් කොහොමද මේකට උත්තර දෙන්නේ? ඔයා try කරනවා. ඔයාට පොඩි අයිඩියා එකක් තියෙනවා ස්ටැට් ගැන. ඔයා මොකද මුලින්ම කරන්නේ? ඔයා මුලින්ම කරන්නේ යනවා පන්තියක් ගන්න. 10 A පන්තියට, 10 B පන්තියට, 10 C පන්තියට, ඊට පස්සේ 11, 9, 8, 7, 6 ඔය පන්ති වලට ගිහිල්ලා ළමයින්ගෙන් ලකුණු අහලා ඔයා ලියා ගන්නවා. ළමයින්ගෙන් ලකුණු අහලා ඔයා ලියා ගන්නවා. ඔයා ළමයින්ගේ ලකුණු ලියා ගන්නවා. ඔයා ළමයින්ගේ ලකුණු ලියාගෙන ඔයාගේ සර්ට දෙනවා. සර් මේ බලන්න. මෙන්න ළමයින්ගේ ලකුණු. සර් කියනවා පුතා කැම්පස් නේද? පුතේ මට ඔක කරගන්න තිබ්බා. මෙහෙ මගේ PN කෙනෙක් ඉන්නවා. මේ ස්ටාෆ් එකක් ඉන්නවා. ගුරුවරයෙක් ඉන්නවා. මට ළමයින්ගේ ලකුණු ටික දෙනවා. මට ඕක එපා. මට ළමයින් ගැන අදහසක් ඕනේ. මට ළමයින්ගේ ලකුණු ගැන තනි අදහසක් ඕනේ. ළමයින්ට මොකද වෙලා තියෙන්නේ කියලා ඕනේ. පුතාට බයිද විශ්ලේෂණය කරා. මටත් පුළුවන් ඉස්කෝලේ ළමයින්ගේ ලකුණු ටික කොල්ලේ කලියලා බල ඉන්න. එතකොට ඔයා කියනවා ඔව් සර් මට තේරුණා මම පොඩි වැරද්දක් කළේ. මම පොඩි විහිළුවක් කළේ. මේ ළමයින්ගේ ලකුණු ඔක්කොම තියෙනවානේ. මේ ළමයින්ගේ ලකුණු ඔක්කොම තියෙනවා. මේ ලකුණු ඔක්කොම මම මොකද කරන්නේ? පිළිවෙලට හදනවා. ඒ කියන්නේ අඩුම ලකුණේ ඉඳන් වැඩිම ලකුණ වෙනකම්. ඇයි? ඔයාට සර්ට ගිහිල්ලා දෙන්න පුළුවන්ද මේක? මේ කොළ කෑල්ල කොලේක මුළු ඉස්කෝලේම ලකුණු ටික ඉලා සර් මෙන්න රිපෝට් එක. එහෙම දෙන්න පුළුවන්ද? ඔයා ඒක කැත නිසා ඔයා ආරෝහණ අවරෝහණ පිළිවෙල පොඩ්ඩක් හදා ගන්නවා. පොඩ්ඩක් හදා ගන්නවා. පිළිවෙල කර ගන්නවා. මම මේකට ඕගනයිස් කරනවා කියන්නම්කෝ. ඕගනයිස් කරනවා. පාටි එකක් ඕගනයිස් කරනවා. ඉවෙන්ට් එකක් ඕගනයිස් කරනවා. පිළිවෙලට හදනවා. කෑම මේසේ පිළිවෙල කරනවා. පිළිවෙලට හදනවා. තාත්තා බත් දීලා බත් පිඟාන මෙහෙන් යවනවා අම්මා. ඊට පස්සේ තාම හරි කෑම જાතියක් කියනවා. ඒක ඔයා මෙහෙන් යවනවා. පාපඩමක් උඩින් දාලා අල්ලගන්න එක එහෙම නැහැ. පිළිවෙලට කෑම ටික කෑම මේසේ පිළිවෙල කරනවා. පාටි එකක් ඕගනයිස් කරනවා. සංවිධානය කරනවා. එතකොට මේ කැත ටික ascending node එකට or descending node එකට ඕගනයිස් කරනවා. දැන් ඔයාගිලා මේක දෙනවා. සර් මොකක් කියද? අනේ පුදු පුතේ මම පුතාට කිව්වේ මේක පොඩ්ඩක් විශ්ලේෂණය කරලා දෙන්න. ඔයා මොකද කරලා දෙන්නේ? මේ කුණු ගොඩම ලොකු එකේ නම් පොඩි එකට නැත්නම් පොඩි එකේ නම් ලොකු එකට සංවිධානය කරලා ගෙනල්ලා. මම කොහොමද මේක විශ්ලේෂණය කරන්නේ? පුතාට ඩිග්‍රියක් හම්බ වෙනවා කියලා ෂුවර්ද? ඔයාට ලැජ්ජ හිතෙනවා. ඔයා මේක කිලෝ වගේ හොඳ මේ යාළුවාට කියනවා. එයාත් ජපුරේ. එයා කියනවා මචං මොකද්ද මේ කරපු වැඩේ? මෙහෙමද මේ මනුස්සයර විශ්ලේෂණය කරන්න දෙන්නේ. එතකොට ඒ යාළුවාගේ උදව්වෙන් ඔයා මෙන්න මෙහෙම ටිකක් සර්ට පෙන්නනවා. සර් මේ බලන්න අපේ ඉස්කෝලේ A ගන්න ළමයි. සර් මේ බලන්න අපේ ඉස්කෝලේ B ගන්න ළමයි. මේ C හරි ලස්සනයි. සර් මේ බලන්න අපේ ඉස්කෝලේ පැමිණීම මම මෙහෙම එකකුත් හැදුවා. මේ 80ක් ළමයි ඉන්නේ බස් රථයෙන්. මේ sorry 80ක් නෙමෙයි. 20ක් ඉන්නේ බස් රථයෙන්. 25ක් ඉන්නේ පයින්. 15ක් ඉන්නේ වෑන්. හරි ලස්සනට විශ්ලේෂණය කරලා තියෙනවා. දැන් බලන්න සර් කියනවා හරි ෂෝක්නේ පුතා.
මේ කුණු ගොඩ වගේ නෙමෙයි. මේ පිළිවෙලට හදපු එකක් තේරෙනවා මදි. මේක වගේත් නෙමෙයි. බලන්න. බලපු ගමන් තේරෙනවා අපේ ඉස්කෝලේ ගොඩයි. B ටිකයි. C චුට්ටයි. ෆේල් කවුරුත් නැහැ. කාටද ආඩම්බර. එතකොට අනේ අපි ලස්සනට මේක ප්‍රසන්ට් කරනවා ඉදිරිපත් කරනවා. සපොඩි ප්‍රශ්නයක් අහනවා. පුතා ඒ කලේ මේ අපිලිවෙලට තිබ්බ එක ලස්සනට පිළිවෙල කරලා මට ඉදිරිපත් කරපු එකනේ. කො පුතා විශ්ලේෂණය. කො පුතාගේ අදහස. එතකොට අර ඔයාගේ යාළුවෝ උදව් කරනවා. ඒකනේ මචං ඔය වැඩේ වැරදි. අපි මේ මාතය ඉස්සරහට ඉගෙන ගන්නවා. මාතය, මධ්‍යස්ථය, මධ්‍යන්නය, සම්මතපගමනය, විචලතාවය, ඊට පස්සේ coefficient of variance. coefficient of variance. විචලන සංගුණකය මේ වගේ මිනුම් ගණනය කරනවා. ස්කිව්නස්, කුටිකතාවය මේවා ගණනය කරනවා. ගණනය කරලා වාසයට කියනවා මාතය 52යි. මධ්‍යන්නේ 75යි. මධ්‍යස්ථය 84යි. සාන මාතය මධ්‍යස්ථය මධ්‍යන්නේ පුතා මං ඒවා දන්නේ නැහැ. ඒව මං කියන ගත්තේ 10යි. එයා මං කියන ගත්තේ 10යි. ඔයා කියනවා සර් මේක ඍණ කුටික ව්‍යාප්තියක්. සර් මේක ඍණ කුටික ව්‍යාප්තියක්. සර් මේක වක්‍රිමතාවය කූට වක්‍රිමයි. සර් මේක සම්මත අපගමනය 5යි. දැන් සර්ට තේරෙනවද ඕවා? සර් කියනවා පුතා නිකන් කැත කතා කියන්න එපා. වැඩක් දුන්නා තමයි. ඔයාට මේ වැඩේ කරන්න තේරෙන්නේ නැත්නම් මට කියන්න. මම කරගන්නම්. ඔයා සර්ට කියනවා නෑ සර්. මධ්‍යන්නේ කියන්නේ මේ ඇවරේජ් එකනේ. ඇවරේජ් එකනේ. මාතේ කියන්නේ මාතේ බහුලතාවය. ෆ්‍රීකවන්සි එක වැඩිම එක. most available number එක. වැඩිම වාර ගන්නක් තියෙන එක. ගොඩක් අයට තියෙන එක. එහෙම කියන්න එපා පුතා මේ කැත වචන කියන්නේ. මධ්‍යස්ථය 55යි නේද? මොකද්ද මධ්‍යස්ථය කියන්නේ? නෑ සර් මේ හරි මැද තියෙන එක. හරි මැද තියෙන එක. එහෙම කියන්න එපා පුතා. මේ නේස කුටික ඍණ කුටිකයි. ඍණ කුටික තේරෙන්නේ නෑ. නෑ සර් මේ අපේ ළමයින්ගේ ලකුණු ගත්තාම මේ ඍණ කුටිකයි. නැට්ට ඍණ. නැට්ට මෙහෙට. ඒ කියන්නේ සර් මේ ලකුණු 0.10 ගන්න ළමයින්ට වඩා 10 20 වැඩි, ඊට වඩා 20 30 වැඩි, ඊට වඩා 40 වැඩි. අර සර් 50න් පේපර් එකක් දුන්නේ. ගොඩක් ඉන්නේ 50 ගණන්. ඍණ කුටිකයි. ඉතින් පුතා මෙහෙම ඇඳලා කියන්න බෑ. මම කොහොමද මේව දන්නේ? ඔයා කියන ඔව් සර් ඒක තමයි මම මේ කිව්වේ. සර්ට හරි සතුටුයි. සර් මොකද කරන්නේ? සර් නිගමන වලට එළඹෙනවා. මොකද නම් අපි කරේ? පුතා මට කියන ළමයින්ගේ ලකුණු ගැන. අපි මුලින්ම දත්ත රැස් කරා. දත්ත රැස් කරාට ලස්සන නමක් කියනවා. data collect කරා. data collect කරපු කුණු කොට ගිහිල්ලා දෙන්න බෑ. data organize කළා. දත්ත සංවිධානය කළා. data organize කළා. organize කළා විතරක් මදි. අපි මේ පිළිවෙලට හදපු එක ලස්සන රූපවල පෙන්නනවා. data present කළා. collect කරා. organize කළා. කැතයි. present කළා. සර්ට තේරෙන්නේ නැහැ. මාතේ මධ්‍යස්ථේ මධ්‍යන්නේ analyze කළා. data analyze කළා. දත්ත විශ්ලේෂණය කළා. data analyze කළා. ඇනලයිස් කරාට මාතේ මෙච්චරයි, මධ්‍යස්ථයේ මෙච්චරයි, මධ්‍යන්නේ මෙච්චරයි. ඒකට තේරෙන්නේ නැහැ. ඒ data එක ඉන්ටර්ප්‍රිට් කළා. අන්න සර්ට තේරුණා. සර් ඩිසිෂන් එක ගත්තා. මොකද්ද? data collect කරා, data organize කළා, data present කළා, data analyze කළා, data interpret කළා, ඩිසිෂන් එක ගත්තා. ව්‍යාපාර සංඛ්‍යාන යන කුමක්ද? දත්ත රැස් කිරීම, සංවිධානය කිරීම. සිංහල මීඩියම් ළමයි. දත්ත රැස් කිරීම, සංවිධානය කිරීම, ඉදිරිපත් කිරීම, විශ්ලේෂණය කිරීම,
අර්ථකථනය කිරීම සහ නිගමනයන්ට එළඹීමේ විද්‍යාව ව්‍යාපාර සංඛ්‍යානයයි නිර්වචන වලින් කියලා දුන්නා. ආයිත් කිසියම් ව්‍යාපාරයක ව්යාපාර සංඛ්‍යානය නිසා business statistics නිසා data collecting, data organizing, data presenting, data analyzing, data interpreting and get අපි කියනවා ඵලදායී තීරණ effective decision ගන්න තමයි ව්‍යාපාර සංඛ්‍යානය උදව් වෙන්නේ. තේරුණා කියලා මම හිතනවා. කවුරුහරි දැන් ඇහුවොත් ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. තේරුණා දෙතුන වීඩියෝ එකෙන් ආපස්සට ගිහලා බලන්න. ව්‍යාපාර සංඛ්‍යානම දත්ත රැස් කිරීම, සංවිධානය කිරීම, විශ්ලේෂණය ඉදිරිපත් කිරීම, දත්ත රැස් කිරීම, සංවිධානය කිරීම, ඉදිරිපත් කිරීම, විශ්ලේෂණය, අර්ථකථනය සහ නිගමන වලට එළඹීම. මේ සංඛ්‍යානයට කියනවා ව්‍යාපාර සංඛ්‍යානය. ව්‍යාපාර සංඛ්‍යානය. හරි. එහෙනම් ඔයාගේ ළමයි මම තව ටිකකින් එනවා මෙන්න මෙතනට පස්වෙනි පාඩමට. මේ පාඩම ටිකක් ලේසි නිසා. හරි. දැන් ළමයි දැන් කවුරු හරි කෙනෙක් අහනවා ව්‍යාපාර සංඛ්‍යානය කියන්නේ මොකක්ද? නැත්නම් ස්ටැටිස්ටික්. ස්ටැටිස්ටික් වලට කියන නිර්වචන තමයි මොකද්ද? data collect කරනවා. මම කෙටියෙන් ලියන්නේ collect කරනවා. collect කරපුවා organize කරනවා. collect කරපුවා organize කරනවා. organize කරලා තේරුමක් නැහැ. present කරනවා. present කරාට තේරෙන්නේ අපි analyze කරනවා. analyze කරලා කියන්නේ එයාට තේරෙන්නේ අපි තේරුම් කරනවා. interpret කරනවා. ඒ තේරෙන්නේ එතකොට තේරෙනවා එයා decision එකක් ගන්නවා. What is statistic? ව්‍යාපාර සංඛ්‍යාන කුමක්ද? දත්ත රැස් කිරීම, සංවිධානය කිරීම, ඉදිරිපත් කිරීම, විශ්ලේෂණය, අර්ථකථනය හා නිගමනයන්ට එළඹීමේ විද්‍යාව ව්‍යාපාර සංඛ්‍යානයයි. මේ ව්‍යාපාර සංඛ්‍යානය ඔයා ඉගෙනගෙන ඇති ඉකොනොමික්ස් ඉගෙනගෙන ඇති මැක්‍රෝ ඉකොනොමික්ස්, මයික්‍රෝ ඉකොනොමික්ස්, සූක්ෂම ආර්ථික විද්‍යාව, සාර්වාර්ථික විද්‍යාව, ෆයිනෑන්ෂල් ඇකවුන්ටින්, මැනේජ්මන්ට් ඇකවුන්ටින්, මූල්‍ය ගිණුම් කරණය, කළමනාකරණ ගිණුම් කරණය. ඒ වගේ ව්‍යාපාර සංඛ්‍යානයේ කොටස් දෙකයි. එකක් තමයි descriptive statistic, අනිත් එක inferential statistic. descriptive statistic අනිත් එක inferential statistic. සිංහලෙන් කිව්වොත් විස්තරාත්මක සංඛ්‍යානයයි අනිත් එක අනුමිතික සංඛ්‍යානයයි. විස්තරාත්මක සංඛ්‍යානයයි අනිත් එක අනුමිතික සංඛ්‍යානයයි. මොකද්ද මේ දෙකේ වෙනස? මේ දෙකේ වෙනස තමයි මේ සම්පූර්ණ සංඛ්‍යාන ප්‍රොසෙස් එකේ මෙන්න මේ ටික descriptive statistic, මෙන්න මේක inferential statistic. එහෙම නැත්නම් මේ ටික විස්තරාත්මක සංඛ්‍යානය, මේ අන්තිම කෙනා අනුමිතික සංඛ්‍යානය. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ descriptive statistic කරන්නේ මුල ඉඳන් මහන්සියලා ඇනලයිස් කරන එක විතරයි. decision එක ගන්න inferential statistic වලින්. හරියට නිකන් මේ පහළ ශ්‍රේණියේ විශ්ලේෂකයෙක් වගේ ව්‍යාපාර දත්ත විශ්ලේෂකයෝ විශ්ලේෂණය කළ ෆයිනල් රිපෝට් එක මැනේජ්මන්ට් බෝඩ් එකට දෙනවා විතරනේ. මැනේජ්මන්ට් බෝඩ් එක තමයි ෆයිනල් ඩිසිෂන් එක ගන්න. ඒ වගේ ව්‍යාපාර සංඛ්‍යානය කියලා කියන්නේ මෙන්න මේ කොටස් දෙකේ එකතුව. කෙනෙක් අහනවා
මොකද්ද descriptive statistics කියන්නේ? විස්තරාත්මක සංඛ්‍යානය කියන්නේ අපි කියනවා data collect කරන, organize කරන, present කරන, analyze කරන, interpret කරන science එක descriptive statistics. decision ගන්න science එක inferential statistics. එතකොට මෙන්න මේ decision ගන්නවා කියන එක ටිකක් ලොකුවට කතා කරනවා. ඒක මම ඉස්සරහා පාඩමේදී කතා කරනවා. මම හිතන්නේ doubts clear වෙන්නේ නැති හරි. මම දැන් ඔයාලත් එක්ක යනවා මෙන්න මේ ඇනලයිස් කියන පාර්ට් එකට. ඔයාලට මහන්සි නම් පොඩ්ඩක් නවත්තලා බ්‍රේක් එකක් ගන්න. හැබැයි නවත්තලා බ්‍රේක් එකක් කරන් පැය ගාණක් ගිහිල්ලා හරි දවස් දෙකකට පස්සේ හරි බලන්න එපා. ඇනලයිස් කරන එක. මම ඇනලයිස් කරන එක ඔයාලට කියන්න කලින් මම මේ ටික ගැන චූටි මැනුවල් එකේ කතා ටිකක් කියනවා. මැනුවල් එකේ කතා ටිකක් කියනවා. ඒ තමයි data collect කරන්නේ අපිමයි. නැත්නම් අපිට 6කට මිනිස්සු ගන්න පුළුවන්. කොහොම හරි අපි විවිධ ක්‍රම පාවිච්චි කරනවා. මම මේ ක්‍රම ටික නිකන් කියන්නම්. ඔයාලට පුළුවන් questionnaire එකක් දෙන්න. ප්‍රශ්නාවලියක් දෙන්න. ඔයා දැකලා ඇති ඔයාලට WhatsApp group එකට 4th years ලා 3rd years ලා 2nd years ලාගේ research වල questionnaires එනවා. Google sheet එකක් විදිහට, Google doc එකක් විදිහට, මොකක් හරි විදිහට email through හරි කමක් නැහැ. ඔයාට පුරවන්න, fill කරන්න questionnaire එකක් හම්බ වෙනවා. මේක මේ COVID තත්ත්වයට කලින් ඔයාට physically අතට කොලයක් දෙනවා පුරවන්න. එතකොට එහෙම data collect කරන්න පුළුවන්. questionnaires පාවිච්චි කරන්න පුළුවන්. ටෙලිෆෝන් කන්වර්සේෂන් පුළුවන්. දුරකථන සාකච්ඡා. හෙලෝ මම මේ කතා කරන්නේ සඳල්ල පත්තරෙන් ඔබතුමී මේ දවස්වල නාට්‍ය වල රඟපාන්න නැත්තේ ඇයි? ඔය යන්නේ ගොසිප් යන්නේ නළු නිලියන්ගේ උපදූප. ටෙලිෆෝන් කන්වර්සේෂන්. එහෙම නැත්තම් ඩිරෙක්ට් කන්වර්සේෂන්. ගිහිල්ලා කතා කරනවා. අග්‍රාමාත්‍යතුමා හා මුහුණට මුහුණ සාකච්ඡා කිරීමේදී එතුමා පැවසුවේ මොනවා හරි. අන්න එක්ක ක්වෙස්චනර් එකක් දීලා ප්‍රශ්න ටිකක් දීලා එක්ක මුහුණට මුහුණ කතා කරලා එක්ක ටෙලිෆෝන් කන්වර්සේෂන් එකකින් data රැස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඩිරෙක්ට් ඔබ්සර්වේෂන් ඍජු නිරීක්ෂණ බලන් ඉඳලා එක එක ඒවා කියන්න පුළුවන්. මොනවද බලන් ඉඳලා එක එක ඒවා කියන්න පුළුවන්? හොරෙක් කඩේට පැනලා CCTV දර්ශන පාවිච්චි කරනවා. වාහන වේගෙන් යනවා ස්පීඩ් මීටර් පාවිච්චි කරනවා. දැකලා බලලා. එතකොට සාපේක්ෂ වාසිය අවාසි තියෙනවා. ඒවා ලොකුවට අදාළ වෙන උදාහරණයක් විදිහට කිව්වොත් ස්ත්‍රී දූෂණය. නැත්නම් අපි ගමු මොනවා හරි හැරස්මන්ට් එකක් කරද්දී නැත්නම් කාන්තාවකට බලාත්කාරයක් ළමා අපචාරයක් කරද්දී අපි ගිහිල්ලා යන්න බෑ මේ data රැස් කරන්න ආවේ ඍජු නිරීක්ෂණ කළාද පවුලක අඩදබරයක්. සෑම සන්ධ්‍යා යාමයකම අල්ලපු ගෙදර ස්වාමි පුරුෂයා බිරිඳට පහර දෙයි. අපි අල්ලපු ගෙදර ඊට හැගෙදර මොනසෙන් ආනවා මේ ඩිරෙක්ට් ඔබ්සර්වේෂන්. ඔයා ගිහලා ජනේලෙන් බලන්න ඒ වහන්න බෑනේ. ඒතකොට ඒ අර ගෑනු කෙනාට ක්වෙස්චන් එකක් දීලා හරි ඩිරෙක්ට් කතා කරලා හරි පෞල් සෞඛ්‍යමකින් හරි ඇවිල්ලා හරි අන්න දත රැස් කිරීමේ ක්‍රම සාපේක්ෂයි. හොරෙක් වෙනවා නම් CCTV ඍජු නිරීක්ෂණ හොඳ හොරාගෙන් ගිහලා නේ දොරක් මොනවද හොරකම් කරේ කියලා. ඒ නිසා දත්ත රැස් කරන ක්‍රම ඒ தത്വයට සාපේක්ෂයි. ඒ தത്വයට ආවේනිකයි. ඒ නිසා කොහොම හරි දත්ත රැස් කරනවා. ඔය මැනුවල් එකේ කිව්ව මෙතන. ඒ රැස් කරපු දත්ත පිළිවෙලට ඕගනයිස් කරනවා. පිළිවෙලට සංවිධානය කරනවා. ඊට පස්සේ ප්‍රසන්ට් කරනවා. ප්‍රසන්ට් කරන ඒවා බලා ගන්න ළමයි බා chart, pie chart මම කියලා දෙන්න ඕනේ නැහැ චූටි කාලේ වනේ. ඊට පස්සේ ප්‍රසන්ට් කරනවා. දැන් මං එන්නේ ඇනලයිස් කරන පාර්ට් එකට. ඇනලයිස් කරන පාර්ට් එකටයි සහ ඉන්ටර්ප්‍රිට් කරන පාර්ට් එක. මේ දෙකම මම දැන් ඔයාලට උගන්වනවා මෙන්න මේ පාඩමේ. summary measures කියන පාඩමේ. එතකොට ඔයාට පුළුවන් මෙතනදී මෙන්න මේ summary measures අධ්‍යයනය කළා අපි හිතනවා ඔයා data රැස් කරන විදිහ ගැන දැන් idea එකක් තියෙනවා manual එක බලලා organize කරන විදියක් idea එකක් තියෙනවා පිළිවෙලට හදා ගන්න විදියක් table එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් frequency table එක සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක් වෙන්න පුළුවන් එහෙම ඊට පස්සේ present කරනවා වගු ප්‍රස්තාර ලිපෙනවා ඒ වහනම අඩුයි analyze කරනවා summary measures හරි විනාඩියක් කරන් බලන්න මම හිතනවා ඔයාලා මේක නිකන් බලන් ඉන්නේ නැහැ නෝට් එකක් හරි හදාගන්නයි කියලා. පොඩි නෝට් එකක් හදාගත්තා නම් එක දිහා බලන්න විනාඩි 2ක් විතර ගන්න.
ඔයාලට යුනිවර්සිටි එකේ සාමාන්‍ය වටපිටාවේ සද්ද ඇහෙන්නේ නැති ඒවා හිතන්න එපා. හරි බලන්න. හරි. ඔයාගේ පළවෙනි පැය භාග ඉවර වෙද්දි මම අර මුල් පාඩම් ටිකේ පොඩි රිකැප් එකක් ගියේ. 2020 පේපරේ අහලා තිබ්බ විස්තරාත්මක සංඛ්‍යාන අනුමිතික සංඛ්‍යානය ගැන. මම මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නම්. මේ ප්‍රශ්නේ අහලා තිබ්බේ කොවිඩ් තත්ත්වයත් එක්ක ස්ටැටිස්ටික් වල භාවිතය. එතකොට ඔයාගේ ප්‍රශ්නෙට හොඳ ආන්සර් එකක් ලියනවා නම් ඒක ලියන්න මෙන්න මෙහෙම. සිංහල මීඩියම් බෞද්ධරයක් විදිහට සිංහල මීඩියම් කියනවා. ඒ ප්‍රශ්නේ අහලා තිබ්බ විදිහට මෙහෙම ලියන්න. මුලින්ම ඔයා ලියන්න සංඛ්‍යානය යනු දත රැස් කිරීම, සංවිධානය කිරීම, විශ්ලේෂණය කිරීම, සංඛ්‍යානයේ දත රැස් කිරීම, සංවිධානය කිරීම, ඉදිරිපත් කිරීම, විශ්ලේෂණය, අර්ථකථනය හා නිගමනයන්ට එළඹීම යන ශිල්ප ක්‍රමවල එකතුවයි. මෙම සංඛ්‍යානය ප්‍රධාන වශයෙන් විස්තරාත්මක descriptive statistics and inferential statistics විදිහට branches දෙකයි. මොකද්ද descriptive statistics කියලා කියන්නේ? descriptive statistics කියලා කියන්නේ data collect කරන එක, organize කරන එක, present කරන එක, analyze කරන එක, interpret කරන එක ඔය ටික. ඊට පස්සේ inferential statistics කියලා කියන්නේ decision ගන්න එක. ප්‍රායෝගික කොවිඩ් ව්‍යාප්තියත් සමග අපි මොකද කළේ? මුලින්ම කොවිඩ් රෝගීන්ගේ නියැදියක් ගත්තා. චුට්ටක් ගත්තා. ඒක තමයි ඉස්සරහට ඉන්ෆරෙන්ෂල් කියලා කියන්නේ. එයා හොඳට අධ්‍යයනය කළා. ඩේටා කලෙක්ට් කරා අපි කොවිඩ් රෝගීන් ගැන. ඒවා ඕගනයිස් කළා, ඒවා ප්‍රසන්ට් කළා, ඇනලයිස් කළා, ඉන්ටර්ප්‍රිට් කළා. ඔන්න ඔය කතාව කියන්න තියෙන්නේ. හරි. මේ ප්‍රශ්නේ හරි. දැන් ඔන්න මම මේ ටික කිව්වා. ඊළඟට මම කතා කරන්න යන්නේ summary measures ගැන. summary measures නම තමයි සාරාංශ මිනුම්. සාරාංශ මිනුම් කියලා කියන්නේ අපිට data set එක ගැන summarize idea එකක් දෙනවා. data set එක ගැන summarize idea එකක් දෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මෙන්න මෙහෙම අපි ගමු. මේ ඉන්නේ නිමල්. කවුරු හරි කෙනෙක් අහනවා මට පොඩ්ඩක් නිමල් ගැන කියන්න පුළුවන්ද? නිමල්ද? නිමල් කියලා කියන්නේ අර උස ළමයානේ. නිමල් කියන්නේ අර උස ළමයානේ. අර උස සුදු ළමයා. උස සුදුයි දෙයා. ඔව් එයා උසයි, එයා සුදුයි. අර රැවුලක් තියෙන්නේ. රැවුල තියෙන ළමයා. කොණ්ඩේ මෙහෙම තියෙන්නේ. දැන් ඔයාට මේ එයා ගැන පොඩි සමරි එකක් කිව්වහම උස සෙන්ටිමීටර් මෙච්චරයි එහෙම කියන්නේ. උස ළමෙක්, සුදු ළමෙක්, රැවුල තියෙන ළමෙක්, කොණ්ඩේ මෙහෙම ළමෙක් කිව්වම ඔයාට පුළුවන් එයා ගැන අයිඩියා එකක් ගන්න, ඉමේජින් කරගන්න. වාට එයා ගැන හිතා ගන්න පුළුවන් එයා කොහොම කෙනෙක්ද කියලා. එතකොට අපි මොකද කරන්නේ? දත්ත සමූහයක නැත්තම් data set එකක මෙන්න මෙහෙම දේවල් ටිකක් කියනවා. එතකොට මොකද්ද අපි කියන්නේ? අපි කියනවා මෙහෙම. සාරාංශ මිනුම් ගැන කතා කරද්දී අපි දැන් මිනිස්සෙක් ගැන නෙමෙයි විස්තර කරන්නේ. අපි විස්තර කරන්නේ දත්ත සමූහයක් ගැන, data set එකක් ගැන. අපිට data set එක ගැන කියන්න මිනුම් පහක් තියෙනවා. පළවෙනි එක තමයි central tendency.
central tendency. දෙවෙනි එක තමයි variability measures. එහෙම නැත්නම් measurement of dispersion. මට වචනේ මතක නැහැ. ඇත්තටම variability measures විචලතා මිනුම් dispersion මම හිතන්නේ. ඊට පස්සේ ඊළඟ එක තමයි measurement of location. measurement of location. ඊට පස්සේ ඊළඟ එක තමයි skewness. ඔයාලට කුටිකතාවයේ දින වක්‍රිමතාවය මෙයා නැහැ. කොහොම හරි අපි summary measures වලින් කතා කරන්නේ central tendency එක ගැන, variability එක ගැන, measurement of location ගැන, skewness ගැන. එතකොට මම දත්ත සමූහය ගැන මෙහෙම කියනවා. හිතන්නකො උදාහරණයක් මේ දත්ත සමූහය කියන්නේ නැතුව ඉස්කෝලේ ළමයින්ගේ ලකුණු කියලා. ඉස්කෝලේ ළමයින්ගේ ලකුණු ගැන ඔයාට අදහසක් ගන්න පුළුවන්. central tendency කියලා කියන්නේ කේන්ද්‍රික ප්‍රවණතාවය. කේන්ද්‍රගත වූ ප්‍රවණතාවය. variability කියලා කියන්නේ විචල්්‍යතාවය නැත්නම් අපකිරණය. measurement of location කියලා කියන්නේ සාපේක්ෂ පිහිටීම. skewness කියලා කියන්නේ කුටිකතාවය. කුටිකතාවයට තව නමක් තියෙනවා විකලතාවය. මේක වක්‍රිමතාවය, මේක නෑ. මේක ටිකක් ලාවට කියන්න. හරි. මේ බලන්න. data set එකක summary measures විදිහට, සාරාංශගත මිනුම් විදිහට සමස්තයේ පොඩි අදහසක් ගන්න මෙන්න මේ මිනුම් පහ ප්‍රධාන වශයෙන් කියනවා. එතකොට කේන්ද්‍රික ප්‍රවණතාවයෙන් කියන්නේ දත්ත ටික වෙනුවෙන්ම තනි අගයක්. කොහොමද මේ 10 B පන්ති ළමයිගේ ලකුණු? මේ 10 B පන්ති ළමයිගේ ලකුණු සාමාන්‍යයෙන් 85යිනේ. කේන්ද්‍රික ප්‍රවණතාවය හැමෝම වෙනුවෙන් තනි අගයක්. එතකොට 10 පන්ති ළමයින්ට නම් ඔන්න 90ක් තියෙනවා සාමාන්‍යයෙන්. ළමයි central tendency එහෙම නැත්නම් කේන්ද්‍රික ප්‍රවණතාවයෙන් කරන්නේ එක අගයක් කියන එක. ඔක්කොටම එක අගයක්. මචං ජයවර්ධනපුර නේද? ඔව්. කොහොමද යුනිවර්සිටි එකේ GPA එක සාමාන්‍ය ළමයිගේ? අපේ ළමයිගේ යුනිවර්සිටි එකේ GPA එක 2.2ක් වගේ සාමාන්‍යයෙන්. ඔක්කොම ළමයි වෙනුවෙන් තනි ඉලක්කමක් කියනවා. ඔක්කොම අය වෙනුවෙන් තනි අගයක්. ඒක තමයි මේ central tendency වලදී වෙන්නේ. අපිට data set එකක් ගැන හොඳ idea එකක් ගන්න හොඳයි මේ ක්‍රමය තනි අගයක් කියන එක. අපකිරණය. එතකොට variability measures වලදී මේකෙදි වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපි මේ කිව්ව කෙනාගේ විචලනය බලනවා. දැඟලීම බලනවා. සාමාන්‍ය ළමයට ලකුණු කීයද? 85යි. ඔව්. කොහොමද අපකිරණය, කොහොමද විචලනය, කොහොමද විසිරීම? මෙහෙමයි. ඉතින් අපේ මේ 85 තිබ්බට අඩුම තියෙන්නේ 80, වැඩිම තියෙන්නේ 100නේ. හැබැයි මේ අපේ 90 තිබ්බට ඉතින් අඩුම ලකුණු 2, වැඩිම ලකුණු 98. දැන් බලන්න හොඳ පන්තිය කවුද? හොඳ පන්තිය ඇත්තටම මේ 80ත් 100ත් අතර ඉන්න පන්තිය. හැමෝටම 80 ගණන් 90 ගණන්. එතකොට data set එකේ central tendency එක විතරක් මදි. 2020 පේපර් එකට කලින් 2019 පේපර් එක බලන්න. ඒකේ පළවෙනි ප්‍රශ්නේ කේන්ද්‍රික ප්‍රවණතා මිනුමක් විතරක් central tendency measure එකක් විතරක් මදියයි data set එකක් ඉන්ටර්ප්‍රිට් කරන්න. මේ පන්ති හොඳ පන්ති කියලා කියනවනේ අපි මෙයා විතරක් තියෙනවා. දැන් තමයි අපි ඇත්ත දන්නේ. විසිරීම ගැන තමයි ඇත්ත දන්නේ. අඩුම ලකුණු 2යි 98යි කියන්නේ අනිවාර්යෙන් ලකුණු 2 20 30 40 25 52 කොහොම ළමයි. හැබැයි මෙතනින් 80ක් 100ක් විතරයි. ඒ නිසා අපිට සමරි එකක් කියන්න, සමස්ත අදහසක් කියන්න central tendency එක measure එකටත් එහා ගිහිල්ලා තව ඕන වෙනවා variability measures. variability measures වලටත් එහා ගිහිල්ලා ඊළඟට අපි යනවා measurement of location. සාපේක්ෂ පිහිටීමේ මිනුම්.
මේ ඉන්නේ අපේ යුනිවර්සිටි එකේ ළමයි. පළවෙනි 125 මෙහෙමයි. දෙවෙනි 125 මෙහෙමයි. තුන්වෙනි 125 මෙහෙමයි. හතරවෙනි 125 මෙහෙමයි. සාපේක්ෂ පිහිටීම. ස්ථානීය පිහිටීමක් ගන්නවා. ලංකාවේ ධනකුවේරයන් 10 දෙනා මේ ලංකාවේ දුප්පත්ම 10 දෙනා මේ. එතකොට අන්නේ වගේ විශ්ලේෂණයකට මම කියලා දෙන්නම්. මෙතනදී කුටිකතාවයත් විකලතාවය ඒ කියන්නේ දත්ත ව්‍යාප්තිය මෙහෙමද දත්ත ව්‍යාප්තිය මෙහෙමද කියන එක වෙන්න පුළුවන්. ඩේටා සෙට් එකක් වා නිකන් ප්‍රස්ථාරයක් ඇඳලා බැලුවොත් මෙහෙම තියෙන ප්‍රස්ථාර එනවා, මෙහෙම තියෙන ප්‍රස්ථාර එනවා, මෙන්න මෙහෙම තියෙන ප්‍රස්ථාර එනවා නේද? මේ බලන්න. එතකොට ස්කිව්නස් එක කුටිකතාවයත් දත්ත සමූහයක හොඳ මිනුමක්. ඇයි එහෙම කියන්නේ? හිතන්න මේ පන්තියේ ළමයින්ගේ ලකුණු කියලා. මේ ළමයින්ගේ ලකුණු. ගුරුවරයා වැඩිපුරම සතුටු වෙන්නේ මේ අවස්ථාවේදී. අඩු ලකුණු ළමයි අඩුයි 90 ගණන් 80 ගණන් සෑහෙන්න වැඩි. මේ ළමයින්ගේ ලකුණු මේ පන්ති දුකයි. අඩු ළමයින්ගේ වැඩිපුර ඉන්නේ අඩු ළමයි. ලකුණු වැඩි වෙන මේ A level වල අමාරු පේපර් එකක් ආවම මෙහෙම වෙන්නේ ළමයි. A level වල ලේසි පේපර් එකක් ආවම මෙහෙම වෙන්නේ. සාමාන්‍යයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මෙහෙම පේපර් එකක්. මේකට කියනවා normal distribution ප්‍රමද ව්‍යාප්තිය. එතකොට අඩුම අයත් අඩුයි, වැඩිම අයත් අඩුයි. මැද කට්ටිය ගොඩක් ඉන්නේ. හොඳ පේපර්ස් මෙහෙම හැදෙන්නේ. එතකොට අපි මෙන්න මේ ටික ගැන තමයි කතා කරන්නේ. මේ ස්කිව්නස් කියන එක නම් ළමයි data set එක මෙහෙමද කියන එක. වක්‍රිමේ කූටද චිපිටද නැත්නම් ප්ලොට් එකක්ද මේ පැතලි එකක්ද එහෙම නැත්නම් උස එකක්ද කියන එක ඒක උගලන්න නෑ. අපි කොහොම හරි කරන්නේ මැද හොයනවා, විසිරෙන තැන් හොයනවා, තන හොයනවා, එහෙට මෙහෙට ගිහිල්ලා හොයනවා, උස කොට හොයනවා. මිනිස්සෙක් ගැන විස්තර හෙව්වා වගේ නේද? මැද හොයනවා, මැදින් data set එකක මැද හොයනවා, මැදින් විසිරීම හොයනවා, එක තැන් හොයනවා, ඇදද කියලා බලනවා, උසද කියලා බලනවා. ඒ කියන්නේ දත්ත සමූහයක් විශ්ලේෂණය කරන්න තියෙන හැම ආකාරයකටම බලනවා. එක විදිහට බලනවා data set එක කොහොම එකද? දැන් ඔන්න මම ඔයාලට පොඩි චිත්‍රයක් හදලා පෙන්නන්නම්. ඔයා මට කියන්නකෝ දැන් ඔයාලට මේ ගැන පොඩි අයිඩියා එකක් හරි තියෙනවනේ. මම ඔයාලට ඇඳලා පෙන්නනවා. පොඩි chart එකක්. මේ බලන්න. මේ 10 A ළමයින්ගේ ලකුණු. මේ 10 B ළමයින්ගේ ලකුණු. ලකුණු x ළමුන් ගන්න මේ පැත්තට තියනවා කියලා. ඔයා ගුරුවරයෙක් නම් ඔයා සතුටු වෙන්නේ ඔයාට 10 A පන්තියේ බාර දෙනවටද ඔයාට 10 B පන්තියේ බාර දෙනවටද? මේ බලන්න මේ පන්තියේ අඩු ලකුණු ළමයි වැඩි. මේ පන්තියේ එහෙම නැහැ. මේ පන්තියේ සාමාන්‍යයෙන් ළමයින්ගේ ලකුණු අඩු ළමයි චුට්ටක් ඉන්නවා. වැඩිම ළමයි චුට්ටක් ඉන්නවා. සාමාන්‍යයෙන් ඉන්නේ මැද ළමයි. මේක සාමාන්‍ය පන්තියක්. මේක දුර්වල පන්තියක්. අපි ගමු 10 C පන්තිය. 10 C පන්තියේ තියෙන්නේ මෙන්න මෙහෙම. 10 C පන්තිය දක්ෂ පන්තියක්. ඇයි? බලන්න ළමයින්ගේ ලකුණු වැඩි. එතකොට මේක බලන්නේ කුටිකතාවේ නැත්නම් ස්කිව්නස් විකලතාවේ. එතකොට කාටරි කෙනෙක් හිතනවා නම් අනිවාර්යෙන්ම මෙහෙම තියෙන වෙලාවට මෙහෙම කියන්නේ නැට්ට තියෙන්නේ වම් මත පැත්තේ. එහෙනම් වමට කුටික නැත්නම් ඍණ කුටික. ඇදයි. මේකේ තේරුම කුටිකයි කියන්නේ ඇදයි. විකලයි. ඔය අපි කියන්නේ මේ ඉන්නවා සාමාන්‍ය ළමයි.
මේ ඉන්න සාමාන්‍ය ළමෙක්. සාමාන්‍යයෙන් ඉපදෙන ළමෙක් සමමිතිකයි. එහෙම ඇරෙන්න ළමෙක් ඉපදෙන ඒ ළමයාගේ මේ අත ටිකක් දිගයි. එක කනක් ඇදයි. එක කකුලක් කොරයි. අපි ඒ ළමයින්ට නමක් කියනවා. ඒ ළමයින්ට කියනවා differently able. නේ උනාට ඉස්සර කිව්වේ මොකද්ද? අංග විකල ළමයි. අංගයක් ඇද ළමයි. ඒ වගේ දත්ත ව්‍යාප්ති විකලතාවය ස්කිව්නස් එක වලද්දී අපි කියනවා දත්ත ව්‍යාප්ති ඇදද නැද්ද? මෙහෙම එකකට කියනවා ස්කිව්නස් එක 0. මෙයා අත මෙහෙ දකුණට ඇදයි ධන කුටිකයි. මෙයා රින වමට ඇදයි වමට කුටිකයි රින කුටිකයි. පොසිටිව් ස්කිව්නස් නෙගටිව් ස්කිව්නස් ධන කුටික සහ ඍණ කුටික කියලා අපි කියනවා. ඒතර කෙනෙක් හිතනවා ෂා නියමයි. එහෙනම් ඍණ කුටික වෙනවා නම් ව්‍යාප්තියක් හොඳයි. ධන කුටික වෙනවා නම් ව්‍යාප්තියක් නරකයි. ඊට පස්සේ මෙහෙම තියෙනවා නම් ව්‍යාප්තියක් සාමාන්‍යයි කියලා. එහෙම නැහැ. ඒක දත්ත ව්‍යාප්තිය මත තීරණය වෙන්නේ. දත්ත ව්‍යාප්තිය මත තීරණය වෙන්නේ. දැන් මේ නෙගටිව් එකේ දක්ෂ ළමයි හිටියනේ. පොසිටිව් එකේ දුර්වලයිනේ. දැන් ඔයා මෙහෙම කිව්වනේ. අපි ගමු මේ තියෙන්නේ ලංකාව. මේ තියෙන්නේ ඉන්දියාව. කාලයත් සමග කොවිඩ් මරණ. මුල් කාලේදී සෑහෙන්න වැඩි එන්න රට පාලනයට ඇවිල්ලා. මුල් කාලේ සෑහෙන අඩු එන්න රට අතෑරලා යනවා. එතකොට දත්ත අණුව තමයි ස්කිව්නස් එක හොඳද නරකද කියලා තීරණය වෙන්නේ. හරි. ඔන්න මම පොඩ්ඩක් සමරි මිසස් කෙන අයිඩියා එකක් කිව්වා. ඔයාලට බ්‍රේක් එකක් ඕන නම් වීඩියෝ එක නවත්තලා බ්‍රේක් එකක් ගන්න. හරි. දැන් මම කතා කරනවා central tendency measure. central tendency measures. සිංහලෙන් කියනවා කේන්ද්‍රික ප්‍රවණතා මිනුම්. කේන්ද්‍රික ප්‍රවණතා මිනුම්. තව නම් කියනවා ඕන්නම් මධ්‍යක මිනුම්. සාමාන්‍ය මිනුම්. සාමාන්‍ය මිනුම්. ඔයාලමයි මේක මතක තියාගන්න. මේකෙදි කරන්නේ තනි අගයක් කියන එක. තනි අගයක් කියන එක. එක ඉලක්කමක් කියන එක. එක ඉලක්කමක් කියන එක. උදාහරණයක්. ඔන්න මේ හොඳට බලා ගන්න. පහත දැක්වෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපි ගමු HRM assignment එකට ළමුන් ලබාගත් ලකුණු වේ 10යි 12යි 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 15යි 18යි 20යි. මේ බලන්න ළමයි HRM assignment එකට ඔයාලගේ යාළුවෝ ලබාගත්ත ලකුණු. යාළුවෝ ඉන්නවා 3යි 6යි 9 දෙනෙක්. යාළුවෝ ඉන්න 9 දෙනෙක්. අපි ගමු 9 දෙනෙක් විදියට මෙහෙම. යාළුවෝ 9 දෙනෙක් ඉන්නවා. එකපාරටම ඔයාලගේ HRM lecturer සර් ඇවිල්ලා අහනවා. ඔයා අපි හිතමුකෝ ඔයා A1 කියලා A1. නැත්නම් A1 කියලා A1 ඉන්නවා. එතකොට ඔයාගෙන් අහනවා පුතාලා මේ A1 එකේ සාමාන්‍යයෙන් මගේ assignment එකට ළමයින්ට ලකුණු කොහොමද තිබ්බේ? එතකොට එක ළමයෙක් නැගිටලා පන්තියේ ළමයි 9 දෙනෙක් නිසා 8යි 10යි 12යි 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 15යි 18යි 20යි 28යි ඔහොම කියන්නේ. ඔහොම කියන්නේ. අපි මොකද කරන්නේ? මේ ඉලක්කම් 9ම ගේනවා. මේ ඉලක්කම් 9ම ගේනවා. මේ ඉලක්කම් 9ම ගේනවා තනි අගයකට. මේ ඉලක්කම් 9ම ගේනවා තනි අගයකට. ආස මෙච්චරයිනේ තිබ්බේ. එහෙම කියන්නේ.
එතකොට ළමයි ඇත්ත ජීවිතේ හිතන්න. ඇත්ත ජීවිතේ හිතන්න. ඔයාගෙන් යාළුවෙක් අහනවා මචං කොහොමද ඉස්කෝලේ සබ්ජෙක්ට් වලට ලකුණු? ඔයා කියනවාද 75යි 72යි 73යි 74යි 75යි 90 ඒවා කියන්නේ නැහැ. ඔයා කියනවා මචං සාමාන්‍යයෙන් හැම සබ්ජෙක්ට් එකකටම A තිබ්බා. 75ව තිබ්බා. ඕල් කාලේ මතකද? දීල් කාලේ මතකද? මනෙන් හැම එකටම 80 ගණන් මචං. එතකොට ඔයා මොකද කළේ? හැල්ලක් වෙනුවෙන් තනි එකක් කිව්වා. දැන් අපේ කාලේ නම් A1 එකේ හිටියා ළමයි 172ක්. හරියටම 172ක් හිටියා. කවුරුන් ලෙක්චරර් කෙනෙක් සාමාන්‍ය ළමයින්ට ලකුණු කොහොමද දැවුවම අපේ ළමයෙක් නැකලා 172ම ගියාගෙන ගියේ නෑ. එකක් කියලා ෂේප් වුණා. නේද? 55ක් වගේ තියෙන්නේ සර්. සර් ඒකක් තියෙනවා සර් ළමයින්. එහෙම කියන්නේ. එතකොට මේ තනියගය කියන එක තමයි කේන්ද්‍රික ප්‍රවණතාවයේ කාර්යභාරය. සෙන්ට්‍රල් ටෙන්ඩන්සි වලදී කරන්නේ අපි මේ ඔක්කොම මේවා නම්බර්ස් වෙනුවට වන් සිංගල් නම්බර් එකක් කියනවා. තනි ඉලක්කමක් කියනවා. එතකොට ඔයා කියනවා අද වාට හිතෙන් හිතා ගන්න 8 10 12 12 12 15 18 20 28. ඔයා මෙතනින් මොකද්ද කියන්නේ? මම පොඩක් වෙනස් කරනවා. ඔයා මෙතනින් මොකද්ද කියන්නේ ළමයිගේ ලකුණු විදිහට? ළමයිගේ ලකුණු විදිහට සාමාන්‍ය ළමයිගේ අසයින්මන්ට් ලකුණු විදිහට ඔයා මොකද්ද කියන්නේ? ඔයා මොකද්ද කියන්නේ? මොකද්ද ඔයා කියන්නේ? ඔයාට කියන්න පුළුවන් එකක්. ඔයාට කියන්න පුළුවන් එකක්. එතකොට ඔයාට කියන්න පුළුවන් මෙන්න මෙහෙම එකක්. ළමයට හිතෙනවා එකක් උත්තරයක් 12යි කියලා. 12යි තිච්චයි හිතේ තියාගන්න 12යි කියලා. තව කෙනෙක්ට හිතෙනවා නෑ 15යි කියලා. තව කෙනෙක්ට හිතෙනවා නෑ 15යි කියලා. තව කෙනෙක්ට හිතෙනවා වෙන ඉලක්කමක්. මම කියනවා මේ ඕන එකක් හරි. මේ ඕන එකක් හරි. උදාහරණයක් විදිහට ගමු මෙහෙම. ඔන්න කෙනකින් අහන ඇයි ඔයා 12 කිව්වේ? ඇයි ඔයා 12 කිව්වේ? අනේ නෑ ඉතින් මේ ගොඩක් තියෙන්නේ 12 වනේ. දත්ත 9න් 3ක් තියෙන්නේ 12 ඒවා. එහෙනම් ඒක නිසා මම 12 කිව්වේ. ඇයි 12 කිව්වේ? නෑ මේ වැඩිපුරම අයට තිබ්බේ ඒකනේ. වැඩිපුරම අයට ගොඩක් අයට තිබ්බේ ඒකනේ. ගොඩක් අයට GP එක කීයද? GP එක ජපුරේ ළමයිගේ 3.75යි. ඇයි? නෑ ළමයි 1152කින් 600කට තිබ්බේ මේකමයි. අන්න ගොඩක් අයට තියෙන නිසා මම කියනවා ගොඩක් අයට තියෙන නිසා. ඒකට කියනවා මාතය මෝඩ් එක MO. ඒකට කියනවා මෝඩ් එක. වරදක් නෑ. වරදක් නෑ. ඔක්කොම data set එක වෙනුවෙන් තනි ඉලක්කමක් කියන්න පුළුවන්. වරදක් නෑ. ඒ උත්තරේ හරි. තව කෙනෙක් හිතනවා 15. ඇයි 15? නෑ මේ බලන්නකෝ. මෙතන නෙමෙයි, මෙතන නෙමෙයි, මෙතන නෙමෙයි, මෙතන නෙමෙයි. මේ හරි මැදනේ 15 ඉන්නේ. හරි මැද 15 ඉන්නේ. අපි මේ අයිනට කැමතිත් නෑ. අපි මේ අයිනට කැමතිත් නෑ. හරි මැද 15නේ. එයාට කියනවා අපි ඔය කාටවත් පක්ෂ නෑ මධ්‍යස්ථයි. මීඩියන් එක. මීඩියන් එක. ඒකත් හරි. වරදක් නෑනේ ළමයි. දත්ත සමූහයක් වෙනුවෙන් data set එකක් වෙනුවෙන් තනි ඉලක්කමක් කියන්න වෙච්ච වෙලාවක ගොඩක් පාරවල් තියෙන එක කියන එක වරදක් නෑ. හරි මැද තියෙන එක කියන එක වරදක් නෑ. මේ කෙරවල වලට යන්නේ නැහැ. මේ 28යි කෝ කියන වැරදිනේ ළමයි. කෙනෙක්ට 28යි කෝම අයිඩියා කරනවා අම්මට තියෙන සුපිරි වැඩ ජපුරේ ඉන්නේ. එහෙම නැත්තම් ලකුණු 8යි කෝ ගමන් එනවා අපෝ වැඩක් කරගන්න බැරි කට්ටිය ජපුර. හැබැයි 15 කිව්වම මධ්‍යස්ථගයක් කියන්නේ. ඒක නිසා ඒක සාධාරණයි. 12 කිව්වම ගොඩක් කාට තියෙන එකක් කියන්නේ. ඒකත් සාධාරණයි. තව කෙනෙක්ට මතක් වෙනවා මෙන්න මෙහෙම එකක්. මීන් එක ඇවරේජ් එක. චූටි කාලේ ඔයාලගේ ටීචර් මොකද කළේ? ඔයාගේ ලකුණු ටික මුළු හැමෝගෙම ලකුණු ටික එකතු කරලා
මුළු හැමෝගෙම ලකුණු ටික එකතු කරලා ළමයි ගානෙන් බෙදුවා. ළමයි ගානෙන් බෙදුවා. එහෙම කරලා එන උත්තරේ කියන්න පුළුවන්. එහෙම කළා එන උත්තරේ කියන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? ඔන්න එතකොට කියනවා අපි මෙන්න මෙහෙම එකක්. අපි කියනවා ලකුණු 8යි 12යි 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 15යි 18යි 18යි 20යි 28යි මේ ළමයින්ගේ ලකුණු ඔක්කොම ලකුණු 143යි නේ. ළමයි 9 දෙනෙක් ඉන්නවා. එහෙනම් එක ළමයට තියෙන්නේ 15.89. මේ උත්තරෙත් හරි. මේ උත්තරෙත් හරි. එහෙනම් ඔයාලට තේරෙනවා data set එකක් වෙනුවෙන් ඔයාට එක තනියගේ one single value එකක් කියන්න ඕන නහම ඔයාට mode එක කියන්න පුළුවන්. මොකද තර්කය වැඩිම වාර ගන්නක් තියෙනවනේ. එහෙම නැත්නම් median එක කියන්න පුළුවන්. ඇයි? හරි මැද තියෙනවනේ. එහෙම නැත්නම් mean එක average එක කියන්න පුළුවන්. හැමෝගෙම ලකුණු ටික එකතු කරලා ලකුණු ගානෙන් බෙදලා. එතකොට ඔයාගේ විභාගෙදී මේ පාර මේ ප්‍රශ්න තුනම ඇවිල්ලා තිබ්බා. මේ ප්‍රශ්න තුනම ඇවිල්ලා තිබ්බා. හරි. මම එක හොයන විදිය කියන්නම්. පේපර් එක එන්න පුළුවන් ක්‍රම දෙකයි. මේ ප්‍රශ්නේ එන්න පුළුවන් ක්‍රම දෙකයි ඔයාලට තියෙන්නේ. එකක් තමයි raw data. raw data කියන්නේ raw material අමුදත්ත වගේ. අමුදත්ත. අමුද්‍රව්‍ය වගේ අමුදත්ත raw data එන්න පුළුවන්. එහෙම නැත්නම් frequency table එකක් එන්න පුළුවන්. සංඛ්‍යාත ව්‍යාප්තියක් එන්න පුළුවන්. මෙහෙම. ඔන්න ඔයාට කියනවා 2 4 4 8 10 12 14 මේ දත්ත ටිකේ MO හොයන්න MD හොයන්න X bar හොයන්න. එහෙම නැත්නම් මෙහෙම ටේබල් එකක් දෙන්න පුළුවන්. මේ පාර අයියලා අක්කලට ගොඩක් වැරදිලා තිබ්බා මේ ටේබල් එක. මේ ටේබල් එක කලින් පේපර්ස් වල ඇවිල්ලත් නැහැ. ඒ තමයි අපි මෙහෙම දෙයක් කරනවා. මේ බලන්න. 2 2 2 4 8 8 12 12 14 තිබ්බොත් අපි මෙහෙම ටේබල් එකක් ගහනවා. අපි කියනවා XF F කියන්නේ frequency. දෙකේ ඒවා තුනක් තියෙනවනේ. හතරේ ඒවා එකයි තිබ්බේ. අටේ ඒවා දෙකක් තියෙනවා. 12 ඒවා දෙකක් තිබ්බා. 14 ඒවා එකයි තිබ්බේ. මෙහෙම වෙනුවට ඔයාට පුළුවන් ඕනනම් මෙහෙම ඉදිරිපත් කරන්න. මේ වෙලාවටත් මම ඔයාට හොයන විදිය කියලා දෙන්න. මේ බලන්න. ඔයා තනියෙන් MO හොයන්න මෙයාගේ. MO හොයන මාතය වැඩිම වාර ගන්නක් යෙදී ඇතියාගේ මෝඩ් එක. එතකොට මොකද වෙන්නේ? මෙයාගේ උත්තරේ 4. හරිනේ. එහෙනම් මට මෙයාගේ මෝඩ් එක කියන්න. කෙනෙක්ට කියන්න පුළුවන් මෙහෙම. ළමයි ඔහොම ඕනේ මේ වගේ වෙලාවට මේ තියෙන්නේ මෝඩ් එක. 3 පාරක් තියෙනවා ෆ්‍රීකවන්සි 3 පාරක් තියෙනවා. කවුද දෙකේ එක? එහෙනම් මෝඩ් එක 2. නේද? ගොඩක් අයිලක් වලට මේක පැටලිලා තිබ්බා. එදා සිසි පේපර් එකේ බලන්න. මෙහෙම දෙන්න පුළුවන්. නැත්නම් මෙහෙම ඒවා මෙච්චරක් තියෙනවා. දෙන්න පුළුවන්. එතකොට මෝඩ් එක 2. මීඩියන් මධ්‍යස්ථය 7ක් තියෙනවා. ඒක හොයන සූත්‍රය තමයි මෙහෙම. n ධන 1 බෙදීම 2 වැන්න. මේ බලන්න. මගේ අතේ මේ ඇඟිලි පහෙන් හරි මැද කවුද? අතේ ඇඟිලි පහෙන් හරි මැද කවුද? පහක් තියෙනවා. අපි එකක් එකතු කරමු. 5යි 1යි 6යි 6 බෙදීම 2 1 2 3 මේ දින මම ඇඟිල්ල. පෑන් 3ක් තියෙනවා. හරි මැද කවුද? 1 2 3 4 එකක් එකතු වෙනවා. 4 බෙදීම 2 උත්තරේ 2 මේ තියෙන්නේ මැද. අපි ගමු පෑන් තියෙනවා 4ක්.
පෑන් තියෙනවා 4ක්. හරි මැද කවුද? 1 2 3 4 දන එක 5. 5 බෙදීම 2 2.5. 1 2 3 2.3 හැම 2.5 මේ දින හරි මැද. එතකොට අන්න එහෙම හරි මැද හොයා ගන්න පුළුවන්. එහෙනම් බලමු. 7 ධන 1 බෙදීම 2 වැන්න 8 බෙදීම 2 වැන්න 4යි. 4 වැන්න 1 2 3 4 උත්තරේ 8යි. උත්තරේ 8යි. අපි ඉංග්‍රීසියෙන් ලියනවා fourth item එක. කොහොමද මෙයාගේ හොයන්නේ? කොහොමද මෙයාගේ MD හොයන්නේ? 4යි 9යි ඔක්කොම දත තියෙන්නේ. අපි කියනවා 9යි 9 ධන 1 බෙදීම 2 වැන්න. 9යි 1යි 10යි 10 බෙදීම 2 5 වැන්න. කොහොම බලමු 5 වැන්න කොහෙද ඉන්නේ කියලා. 1 2 3 4 5 8 මධ්‍යස්ථය 8. ළමයි මේක දිහා බලලත් ගන්න පුළුවන් මේ 5 වෙනියනේ. 3 වෙනකම් මෙයා. 4 මෙයා. දෙකක් තියෙනවට ඒවා 5යි 6යි මෙයා එනම් මෙයා. එහෙම හිතන්නත් පුළුවන්. මම මේ ළමයි ස්පීඩ් රිවිෂන් කරන වල පේපර් එක උඩ දාන්න. ඊට පස්සේ x bar හොයන්න. x bar කියන්නේ ළමයි සිග්මා x බෙදීම එන්නේ. දත්ත ඔක්කොම ටික 2 එකතු කිරීම 4 ඔහොම 14 බෙදීම දත්ත 7යි 7. එහෙනම් මොකද වෙන්නේ? 2 එකතු කිරීම 4 එකතු කිරීම 4 එකතු කිරීම 8 එකතු කිරීම 10 එකතු කිරීම 12 එකතු කිරීම 14 බෙදීම දත්ත 7යි 7. උත්තරේ 7.71යි 7.71යි. එහෙම තමයි මෙයාගේ හොයන්නේ මධ්‍යන්නේ මීන් එක. ඊට පස්සේ ළමයි මෙතන හොයන්න කිව්වොත් මීන් එක ඔයාට පුළුවන් මේ ටික ආයි රෝ ඩේටා කරගන්න. අමුදත්ත කරගන්න. අමුදත්ත කරගෙන ගන්න හදන්න. එතකොට 2 ධන 2 ධන 2 6යි. අපි කියනවා එහෙම කරන්න එපා. xf කින් වැඩි කරන්නකෝ. දේවරත් 3 6යි. 6 ආවේ කොහමද? 2 2 2 2 3 පාරක් එකතු කරන එක ගුණ කළා. 4 එක පාරයි තියෙන්නේ 4. 8යි 8යි එකතු කරන්න එපා. 8 වරක් 2 16. 12 12 එකතු කරනකොට 12 වරක් 2 24යි. 14 වරක් එක. දැන් මේට එකතු කරන්න බැයිද? fx තීරුවේ එකතුව සිග්මා fx. සිග්මා fx දෙන මුළු දත් එකතුව සිග්මා f. සිග්මා f. හරි ලේසියට කියලා දුන්නේ. එහෙනම් එකතු කරමු බලන්න. 10යි 50යි 60යි 64යි 64 බෙදීම දත්ත 9යි 64 බෙදීම 9 7.11 7.11 7.11 එහෙනම් දැන් ඔයාලට තේරෙන්න ඕනේ රෝ ඩේටා දුන්නා ෆ්‍රීකවන්සි ටේබල් එකක් දුන්නා කොහොමද වැඩේ කොට දාන්නේ කියලා. ලොකු හැලිය උන්නේ නැහැ ළමයි නේද? එක්සෑම් එක ගොඩ යන්න නේ ඕනේ. දැන් ඔයා බලන්න ඔයාට මම කියනවා පේපර් එකේ පළවෙනි ප්‍රශ්නයෙන් ගොඩක් කරන්න පුළුවන්. ලකුණු 15කට විතර උත්තර ලියන්න පුළුවන්. ලකුණු 15කට විතර උත්තර ලියන්න පුළුවන්. මොකද්ද වෙන්නේ? මොකද්ද අපි කරේ? අපි දත්ත සමූහයක මධ්‍යයන්නේ හෙව්වා. සිග්මා x බෙදීමෙන් වෙන්න පුළුවන් සූත්‍රය. එහෙම නැත්නම් සිග්මා fx බෙදීම සිග්මා f වෙන්න පුළුවන්. අපි මධ්‍යස්ථයේ හෙව්වා. n ධන 1 බෙදීම 2 වෙන්න. එහෙම නැත්නම් ෆ්‍රීකවන්සි එක වැඩිම එක වාර ගන්න වැඩිම එක ඔය සූත්‍ර 4 මතක තියාගත්තොත් ඔයාට සම්පූර්ණ පළවෙනි ප්‍රශ්නේ කොට දාන්න පුළුවන්.
සම්පූර්ණ පළවෙනි ප්‍රශ්නෙට ලකුණු ගන්න පුළුවන්. දැන් try කරන්න past papers. දැන් try කරන්න past papers. ඔයාලට අමාරු වෙන්නේ නැහැ. past papers ටික try කරන්න. ගොඩක් ලේසි. ගොඩක් ලේසි වෙනවා. ඊළඟට මේක තමයි කේන්ද්‍රික ප්‍රවණතාවයේ කතාව. කේන්ද්‍රික ප්‍රවණතාවයේ කතාව. මම හිතනවා ඔයාලට මේක අමාරු නැති වෙති කියලා. මේක ඔයාලට අමාරු නැති වෙති කියලා. දත්ත ටිකක් එකතු කරලා දත්ත ගාණෙන් බෙදන්න, වැඩිපුරම වාරයක් තියෙන එක හොයාගන්න, හරියම දෙයක හොයන්න. ඊව මාළු අමාරුවක් නැහැ කියලා. දැන් ඔයා දන්නවා කවුරු හරි කැම්පස් එකේ ළමයින්ගේ ලකුණු ගැන අහුවොත් මොකද්ද දෙන්න ඕනේ උත්තරේ කියලා. ඔයා මොකද්ද ළමයින්ගේ ලකුණු ගැන අහුවොත් කියන්නේ? ඔයා කියනවා වැඩිම කට්ටියකට තියෙන එක කියන්නත් පුළුවන්. හරි මැද තියෙන එක කියන්නත් පුළුවන්. ඒ වගේම ඇවරේජ් එක කියන්නත් පුළුවන්. මොකද්ද දැනගන්න ඕනේ? මොකද්ද දැනගන්න ඕනේ? අපිට කැමති එකක් කියන්න පුළුවන්. ඔයා දැන් මේ තුනේ තේරුම් ගන්න. හරි.